ගරු මූලාසනය ඔබවන සභාපතිතුමනි, අද මගේ මිත්‍ර අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ගුණකථනය ඉදිරිපත් කරන අවස්ථාවේ අදහස් කීපයක් ඉදිරිපත් කරන අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අමරකීර්ති අතුකෝරළ අපේ හිටපු මන්ත්‍රීතුමා එතුමා 2006 වසරේ මාත් එක්ක පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා එදා පළාත් සභාවට තේරීපත් වෙච්ච മന്ത്രിවරයෙක් විදියට 2012 වසර වෙනකන් අපි පළාත් සභාව තුල අපේ ප්‍රදේශයට සේවාවක් කරන්න එතුමා විශාල ශක්තියක් වුණා. අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා එතුමාගේ උසස් අධ්‍යාපනය කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ඔබවලා 1993 පොළොන්නරුව දිස්ත්‍රික්කයට එනවා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇවිල්ලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවත් සමග බොහොම සනීපව කටයුතු කරපු කෙනෙක්. එවකට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට එච්.ජී.පී. නෙල්සන් මැතිතුමත් සමග බොහොම සනීපව කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි එතුමා සතොස ඒ ආයතනයේ කළමනාකරන විදියට එතුමාගේ වගකීම අකුරට ඉෂ්ට කරපු කෙනෙක්. එතුමා දේශපාලනට එකතු වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට කටයුතු කරපු චන්දසිරි සූර්යාචි මැතිතුමාගේ සම්බන්ධිකන ලේකම්වරයෙක් විදියට එතුමා දේශපාලනට පිවිසෙනවා. ඒ දේශපාලනට පිවිසෙච්ච අපේ අතුකෝරළ මන්ත්‍රීතුමා 2006 තමයි උතුරුමැද පළාත් සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට කටයුතු කරන්නේ. ඒ වකවානුව තුල මට මතක් වෙනවා ගරු සභාපතිතුමනි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ආගමික නායකයොත් එක්ක එතුමා බොහොම සනීපව කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගම් අතුර නියං ඒ අවස්ථා සෑම අවස්ථාවකදීම එතුමා ජනතාවත් සමග හිටගත්ත අපේ මානව හිම කෙනෙක් විදියට මම හඳුනනවා. ගරු අතුකෝරළ අපේ හිටපු මන්ත්‍රීතුමා එතුමා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමා අපිත් සමග තරඟ කරලා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් විදියට එදා මේ පාර්ලිමේන්තුවට එන්නේ විශාල බලාපොරොත්තු හදවත තුල තියාගෙන. මට මතකයි එදා අපි දියුරුම් දීලා අපි එකට කතා කරේ, අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයට අපි පළාත් සභාවේ ඉන්න කාලෙත් වැඩ කරා මන්ත්‍රීතුමා, අපිට පුළුවන් දැන් ඊට වඩා වැඩක් කරන්න පුළුවන් කියලා මට කිව්වා. එහෙම කිව්වේ ඇයි? එහෙම කිව්වේ එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට පත් වෙනකොට, පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වෙනකොට පත් වෙනකොට ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට සේවයක් කරන්න කියන එක එතුමාගේ හදවත තුල තිබුණා. ගිය මාසේ 9 වෙනිදා එතුමා කීයටවත් හිතුවේ නැහැ පොළොන්නරුව දිස්ත්‍රික්කයට නැවත යනකොට නිට්ටඹුව ප්‍රදේශයේදී මම දකින්නේ මේ ත්‍රස්තවාදීන්ටත් එහා ගිහිපු කණ්ඩායමක්. මම තිරිසන් පිරිසක් විදිහට තමයි දකින්නේ. මට කියන්න කැමති නෑ, මොකද එතුමාගේ ආදරණීය බිරිඳ මේවා අහන්නත් කැමති නැතුව ඇති. මොකද දැන් මේවා මතකට අපි අවදි කරන්න නරකයි. මොකද ඒ වේදනාව දැනෙන්නේ අපිට මේවා කියන්න පුළුවන් දවසම කතා කරන්න පුළුවන්. හැබැයි ඒ මාලිනී අක්කාට ඒ වගේ මේ රවින්ද්‍ර පුතුණුවන්ට මේවා අපි කියන්න මේ නැමත මතක අවදි වෙනවා. මේ වේදනාව දැනෙනවා ඇති. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි අද මේ උත්තරීතර සභාවේ මොනතරම් එතුමාගේ ගුණකථනය කතා කරත් එතුමාට මේ කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. මේ කිසිම දෙයක් එතුමාට ඇහෙන්නේ නැහැ. හැබැයි මේව ඇහෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට තමයි මේවා කතා කරන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම යෝජනා කරනවා මේ නඩු විභාගය ත්‍රිපුත්‍ර ඒ කමිටු සභාවක් පත් කරලා, ඒ විතරක් නෙමෙයි නීතිපතිවරයාට මේ සම්බන්ධව දැනුවත් කරන්න කියලා ගරු කතානායකතුමාට කියනවා. ඒ වගේම අගමිනිස්තු කාර්යතුමාටත් මේ සම්බන්ධව දැනුවත් කරලා මේ ඝාතනයට සම්බන්ධ සියලු දෙනාම නීතියට ගෙනල්ලා දැඩි දඬුවම් ලබා දෙන්න කියලා මම මේ යෝජනා පාර්ලිමේන්තුවට කියනවා ගරු සභාපතිතුමනි. ඒ විතරක් නෙමෙයි, මේ උත්තරීතර සභාවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිපත් කරලා දැම්මා. අපේ අම්පාර දිස්ත්‍රික්කයේ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, ඒ වගේම මූලාසනයේ ඉන්න ඔබතුමාගේ නම් කිව්වේ නැතුවට විශාල පිරිසක්ගේ අපේ පොළොන්නරුවේ අපේ සිරිපාල ගම්ලත් මැතිතුමාගේ නිවස, ඒ වගේ නිවාස ගණනාවක් ගිනිපත් කළ දැම්මා. පමණක් මන්ත්‍රීවරුන්ට මේ උත්තරීතර සභාවට එන්න
ඇඳුම් පවා තමන්ගේ මිත්‍රයාගෙන් අරගෙන එන්න තත්ත්වයටපත් වුණා. හැබැයි අපි මේවා ගැන කතා කරනකොට අපි මේ മന്ത്രിවරුන්ගේ තියෙන ඒ අඩුපාඩු ගැන කතා කරනකොට පවණක් අය කියන්නේ මේවා മന്ത്രിවරුන්ට උන්නේ ඒගොල්ලෝ කරපු වැරදි නිසා. නෑ එහෙම දෙයක් උනේ නැහැ. බොහොම සත්භාවයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට පත් වෙලා ජනතාවගේ වරමෙන් මේ පාර්ලිමේන්තුවට පත් වෙන්නේ ඒ තමන් නියෝජනය කරන ප්‍රදේශයේ ජනතාවට සේවය කරන්න. එහෙම කෙනෙක් තමයි අපේ අතුකෝරළ മന്ത്രിතුමා. මේ අතුකෝරළ മന്ത്രിතුමාගේ නිහතමානිකම අහිංසකකම අපි හැමෝම හඳුනාගත්තා. ඒක හොඳටම දන්න කෙනෙක් මම. එතුමා පළාත් සභාවේ ඉන්න කාලේ මේ මැතිවරණයට එන්න එහා ගිහිල්ලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපි එකට හිටපු අපේ සහෝදර മന്ത്രി කෙනෙක්. එතුමාගේ අහිංසකකම ප්‍රදේශයේ ඉන්න නායක ස්වාමින් වහන්සේලා සියලුම ආගමික නායකයන් අදටත් කම්පා වෙනවා ගරු සභාපතිතුමනි. අද ඒ මාල්නී අක්කා රවින්ද්‍ර පුතා මං හිතන්නේ අපි දුරකථන වලින් කතා කරාම මොන තරම් කම්පා වුණාද. ඒ මරණේ එදා නිට්ටඹුවේ හරියට මෙයා කියන්න බෑ. උදේ වෙනකන් පාරේ තිබුණේ උදේ 6 වෙනකන් කිසි කෙනෙකුට ළඟට යන්න දුන්නේ නැහැ. මේ මාල්නී අක්කට සිදු වුණා නීතිඥවරයෙක් විදිහට ඇඳගෙන ඉන්න නිට්ටඹුවට මරණ ස්පිරිතාලෙන් ගන්න. මේක තමයි ඇත්ත කතාව. මම මේ පුතාට කිව්වා අනේ පුතේ ඔයා එන්න එපා. අම්මා විතරක් එවන්න. පුතා කිව්වා නෑ මට අම්මා තනියෙන් එවන්න බෑ අංකල් කියලා. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි ඇති වුණේ ගරු සභාපතිතුමනි. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මින් ඉදිරියට මේවා වෙන්න බෑ. අපේ ඩලාස් අලාපෙරුම හිටපු ඇමතුමා එතුමා කිව්වා මේ පාර්ලිමේන්තුව පටන් ගන්න දවසේ ඉඳලා 45 දෙනෙක් අතුගොල්ල മന്ത്രിතුමත් එක්ක 45 දෙනෙක් මේවයි ඝාතනය වුණා කියලා. මේක 46ක් වෙන්න දෙන්න බෑ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි අතුගොල්ල മന്ത്രിතුමා එතුමා ගැන මට දවස පුරාම කතා කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුව තුල එතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව ගැන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන අඩුපාඩු ගැන එතුමා නිරන්තරයෙන්ම කතා කරා. ඒ වගේම කාරක සභාවලට ගිහිල්ලා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රශ්න ගැන එතුමා ඕනෑකමින් කතා කරපු අපේ දක්ෂ මන්ත්‍රීවරයෙක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි මතක් කරලා දෙන්න ඕන මේ උත්තරීතර සභාව තුල මේ වගේ දේවල් මින් ඉදිරියට වෙන්න බෑ. මේක ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන්, පළාත් සභාව වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්. මේ කිසි කෙනෙකුට මේ වගේ දේවල් වෙන්න බෑ. මේවා වක් කියන්න ඕන. විශේෂයෙන්ම අපේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වග කියන අපේ මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. අද විශේෂයෙන්ම අතුකෝරළ മന്ത്രിතුමා වෙනුවෙන් ඒ වගේම පොළොන්න අපේ එතුමාගේ ආදරණීය බිරිඳ මාල්නී සහෝදරිය ඒ වගේම රායුන්දු ආදරණීය පුතුණුවන් අපේ හිටපු අගමැතිතුමත් මේ සභාවේ ඉන්නවා. ගරු හිටපු අගමැතිතුමනි අපේ ඒ දරුවට රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබුණ ඒ දරුවට අපි සාධාරණයක් ඉෂ්ට කරන්න වෙනවා. ඒක අනිවාර්යෙන්ම අපි විය යුතුයි. මොකද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම දැන් තමන්ගේ ආදරණීය පියාණන් අද නැහැ ඒ දරුවට. ඒ වගේම ඒ මාල්නී අක්කට ස්වාමියෙක් නැහැ අද. ඒ නිසා ආර්ථික වශයෙන් මේගොල්ලෝ බොහොම අසරණයි. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාගේ 2014 මැතිවරණයේදී මට මතකයි අතුකෝරළ മന്ത്രിතුමා විශාල කැපවීමක් කරා. එතුමා පළාත් සභාව නියෝජනය කරපු മന്ത്രി කෙනෙක් විදියට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හැම ගමක් ගානෙම ගිහිල්ලා ඔබ වෙනුවෙන් වේදිකාවල නැගලා කතා කරා. අපි ඒක දැක්කා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ඒ ආදරණීය පුතුණුවන්ට අපි සාධාරණයක් අපි ඉෂ්ට සිද්ධ කරන්න ඕන. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරමින් අද අප අතරින් සදහට වෙන් වෙලා යන ඒ ආදරණීය අමරකීර්ති අතුකෝරළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අජරාමර නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ ශෝකය ඒ මාල්නී අක්කටත් රවින්දු පුතුණුවන්ටත් නෑදෑයෝ හිතමිත්‍ර සියලු දෙනාටම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රකාශ කරමින් මා නිහඬනවා. ස්තුතියි ඔබ සියලු දෙනාටම. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.